ආයුබෝවන් දුවේ පුතේ. ඔබ මේ සම්බන්ධ වන්නේ ගුරුගෙදර රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ චිත්‍රකලාව විෂය සම්බන්ධ තවත් එක් වැඩසටහනක් සමගයි. ඉතින් අද මෙම වැඩසටහනින් අපි බලාපොරොත්තු වෙනවා චිත්‍රකලාව විෂය මාලාවේ 8 ශ්‍රේණියට අදාළ නිශ්චල ද්‍රව්‍ය සම්පින්ඩන චිත්‍ර පිළිබඳ ක්‍රියාකාරකමක් ඔබ හමුවට ගෙන එන්නට. ඉතින් මෙම නිශ්චල ද්‍රව්‍ය සම්පින්ඩන ක්‍රියාකාරකමට අදාළව මීට පෙර වැඩසටහනකදී අපි නිශ්චල ද්‍රව්‍ය සම්පින්ඩන චිත්‍රයක් පැන්සල් රේඛාවෙන් ඇඳ දැක්වුවා. ඉතින් අද සූදානම් වෙන්නේ එම පැන්සල් චිත්‍රය වර්ණ මාධ්‍යකින් වර්ණ කර දැක්වීමේ ක්‍රියාකාරකමක් සිදු කිරීම සඳහායි. එහෙමනම් අපි බලමු මීට අදාළ නිපුණතාව මට්ටම සහ ක්‍රියාකාරකම නැවතත් මතක් කරගන්නට. නිපුණතාව 2.0 පරිසරයේ පවත්නා වස්තු සම්පින්ඩනාත්මකව චිත්‍රණය කරයි. නිපුණතා මට්ටම 2.2 පරිසරයේ ඇති ස්වභාවික හා නිර්මිත හැඩ සම්පින්ඩනය කර ඇඳ වර්ණ ගන්වයි. ක්‍රියාකාරකම 2.2.1 ශබ්දකෝෂයක්, වීදුරු බෝතලයක්, වොලිබෝලයක් හෝ නෙට් බෝලයක් ඇඳ වර්ණ කරමු. එහෙමනම් ඊළඟට මීට අදාළ ඉගෙනුම් ඵල මොනවද කියලා අපි බලමු. ද්‍රව්‍යවල පරිමාණ, පරිමාව සහ පර්යාලෝකය පිළිබඳ සැලකිලිමත් වෙමින් ද්‍රව්‍ය සමූහය අඳී. තෝරාගත් වර්ණ මාධ්‍යයට උචිත ශිල්ප ක්‍රම ඇසුරෙන් ද්‍රව්‍ය සම්පින්ඩන පැන්සල් චිත්‍රය වර්ණ ගන්වයි. එළිය අඳුර හා ත්‍රිමාණ ලක්ෂණ, වයනය වැනි සංරචන සිද්ධාන්ත විධිමත්ව භාවිත කරමින් චිත්‍රය වර්ණ ගන්වා අවසන් කරයි. ඉතින් මේ ක්‍රියාකාරකම සඳහා අපි පෙර දිනේ යොදාගත් ද්‍රව්‍ය ටික තමයි මෙතනදී ඔබට දකින්න ලැබෙන්නේ ක්‍රියාකාරකම තුල. අපි බලමු එම ද්‍රව්‍යවල මූලික හැඩ නැවතත් මතක් කරගෙන. නෙට් බෝලය ගෝලාකාර හැඩය, බෝතලය සිලින්ඩරාකාර හැඩය, ශබ්දකෝෂය ඝනකාභ හැඩය. එහෙමනම් බලමු දුවේ පුතේ මෙම ක්‍රියාකාරකමට අදාළ සිද්ධාන්ත මොනවද කියලා. පරිමාණය. ද්‍රව්‍යක කොටස් අතර හෝ ද්‍රව්‍ය අතර සාපේක්ෂ ප්‍රමාණ අනුපාත. පරිමාව. යම් දෙයකට අවශ්‍ය ඉඩ. එළිය අඳුර හා ත්‍රිමාණ ලක්ෂණ. ඝනත්වය දැක්වීම. වයනය. නැත්නම් මතුපිට ස්වභාවය. පර්යාවලෝකය. ළඟ දුර අතර වෙනස. තලය භාවිතය. අවකාශය සම්බරව යොදා ගැනීම. මෙම කියන සිද්ධාන්ත අනුගමනය කරමින් ද්‍රව්‍ය සම්පින්ඩන චිත්‍රයේ වර්ණ ගැන්වීමට අදාළ ක්‍රියාකාරකම සිදු කළ යුතුයි. එහෙමනම් මේ තියෙන්නේ ගෝලාකාර හැඩය තුලින් නෙට් බෝලය අඳින ආකාරය සහ එය වර්ණ මාධ්‍යයෙන් වර්ණ කිරීම කරලා ඇති ආකාරය දැක්වෙන රූප සටහනක්. ඒ වගේම බලමු සිලින්ඩරාකාර ආකෘතිය මත පදනම් වුණු බෝතලය කොහොමද අඳින්නේ? ඒ වගේම එය වර්ණ මාධ්‍යයෙන් වර්ණ කිරීමෙන් එළිය අඳුර දක්වා ගති ලක්ෂණ මතු කරන්න කියන රූප සටහන. ඊළඟට අනෙක් ද්‍රව්‍ය වන ශබ්දකෝෂය එහෙම නැත්නම් පොත එහි ඝනකාභය හැඩය මත පදනම්ව රේඛාවෙන් අඳින ආකාරය එළිය අඳුර දක්වන ආකාරය සහ වර්ණ මාධ්‍යයෙන් භාවිතා කරලා වර්ණ කරලා තියෙන ආකාරය. හොඳයි දුවේ පුතේ. අද අපි මෙම ක්‍රියාකාරකම සඳහා භාවිත කරන්න සූදානම්ෙන් ඉන්නේ පැස්ටල් වර්ණ මාධ්‍ය. එහෙමනම් අපි තව දුරටත් ක්‍රියාකාරකම කරන අතරතුර මේ පිළිබඳව කරුණු දැන කියා ගමු. එහෙමනම් දැන් සූදානම් වෙන්නේ ක්‍රියාකාරකම සඳහා යොමු වීමටයි. හොඳයි දුවේ පුතේ. අද අපි මේ සූදානම් වෙන්නේ අද දිනේ වැඩසටහනට අදාළ ක්‍රියාකාරකම වන නිශ්චල ද්‍රව්‍ය සම්පින්ඩන පැන්සල් චිත්‍රය වර්ණ කිරීම සඳහා. එතකොට අපි ඇඳගෙන තියෙන මේ පැන්සල් චිත්‍රය වර්ණ කිරීම සඳහා අද මම භාවිතා කරන්නට සූදානමින් ඉන්නේ පැස්ටල් වර්ණ මාධ්‍ය. පැස්ටල් කියලා කියන්නේ ලංකාවේ පාසල් දූ දරුවන් අතර වඩා ජනප්‍රිය සහ වඩා ප්‍රචලිත මාධ්‍යයක්. ඒ මොකද පැස්ටල් මාධ්‍ය ඕනම කෙනෙකුට පහසුවෙන් ඕනම තැනකින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම පරිහරණය කිරීමේ පහසුවක් තියෙන නිසා වැඩි දෙනෙක් පැස්ටල් මාධ්‍ය භාවිත කරනවා, විශේෂයෙන්ම පහළ පන්තිවල දූ දරුවන්. ඒ නිසා අද මෙම ද්‍රව්‍ය සම්පින්ඩනය පැන්සලින් ඇඳලා තියෙන රේඛා චිත්‍රය වර්ණ මාධ්‍ය භාවිතා කරලා පැස්ටල් වලින් කොහොමද නිවැරදි සිද්ධාන්ත අනුගමනය කරමින්
වර්ණ කරන්නේ කියන එක මේ ක්‍රියාකාරකම තුළින් ඔබට දැක බලා ගන්නට පුළුවන්. හොඳයි. එහෙනම් අපි යමු ක්‍රියාකාරකම සඳහා. මෙහිදී අප මුලින් අවධානය යොමු කළ යුතුයි ආලෝකය අඳුර පිළිබඳව. මගේ දකුණු අත පැත්තෙන් තමයි ද්‍රව්‍ය සමූහයට ආලෝකය වැටෙන්නේ. ඒ නිසා ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ අඳුරු හැවෙනැලි ඇති වෙලා තියෙනවා. හොඳයි දරුවනේ, අපි මේ දැන් සූදානම් වෙලා ඉන්නේ පෙර අපි ඇඳගෙන තියෙන රේඛා චිත්‍රය, පැන්සල් චිත්‍රය වර්ණ කිරීම සඳහා. මෙහිදී අප මුලින්ම අවධානය යොමු කළ යුතුයි ආලෝකයේ අඳුර පිළිබඳව. ආලෝකය මේ ද්‍රව්‍ය සමූහයට වැටිලා තියෙන්නේ මගේ දකුණු අත පැත්තෙන්. ඉතින් එහි අනෙක් පස අඳුර වැටිලා තියෙනවා සහ හැවෙනැලි අපිට දකින්න ලැබෙනවා. එය හොඳින් නිරීක්ෂණය කළ යුතුයි. ඒ අනුව මම මුලින්ම ඝනකාභය හැඩයක් ඇති පොත අඳුර වැටෙන තැන් ටික අඳුරු කර ගැනීම සඳහා වර්ණ භාවිතා කරන්න සූදානම් වෙන්නේ. මේ සඳහා මම අඳුරු පැත්තට පොතේ අපිට ඉදිරියේ දර්ශන වෙන කොටස් දෙකෙන් අඳුරු පැත්තට දුඹුරු පැහැය භාවිතා කරනවා. මොකද මෙහි පිටු සාමාන්‍ය ශබ්දකෝෂයක මදක් අව පැහැ සුදු පැහැයකින් තියෙන නිසා ඊට ගැලපෙන වර්ණයක් විදියට දුඹුරු පැහැය මුලින්ම අඳුර කොටස මතු කිරීම සඳහා යොදා ගන්නවා. ඒත් එක්කම එහි ආලෝකය වැටෙන පැත්ත ඊට වඩා තරමක් ලාවට මද අඳුරක් එහෙම නැත්නම් එළිය මතුවන ආකාරයට ලාවට මම වර්ණ යොදා ගන්නවා. ඉන්පසුව පොතේ පිට කවරය සඳහා එහි දක්නට ලැබෙන රතු පැහැය එය ශබ්දකෝෂය වලට බොහෝ විට අනන්‍ය වර්ණයක්. ඒ වර්ණය වෙනුවෙන් රතු පැහැය යොදාගෙන ලාවට මේ ආකාරයෙන් මුල් වර්ණ කිරීම සඳහා මේ ආකාරයට වර්ණ තවරා ගන්නවා. මෙහි පොතේ පිට කවරේ මතුවලා පේන දාර කොටස් මේ ආකාරයෙන් වර්ණ කරනවා. ඉන්පසු බෝතලය සඳහා වීදුරු ගතිය විනිවිද පෙනෙන ස්වභාවයත් මතුවන ආකාරයට දැක්විය යුතු නිසා සහ ඊට ගැළපෙන වර්ණයක් විදියට පහසුවෙන් අපිට ඔබේ වයසේ දූ දරුවන්ට භාවිතා කළ හැකි තද නිල් පැහැය අඳුරු වැටෙන කොටස් වලට මුලින්ම යොදනවා. මෙය පසුව අපිට සුදු වර්ණය සමග මිශ්‍ර කර විනිවිද පෙනෙන ස්වභාවය සහ මට සිල්ටි දිලිසෙන එහෙම නැත්නම් සුමට ස්වභාවය දැක්විය හැකියි. අඳුරු වැටෙන තැන් මේ ආකාරයට අඳුරු පැත්ත තරමක් අත බුරුලෙන් භාවිතා කරමින් මම මුල්ම වර්ණ තැවරීම මේ ආකාරයෙන් සිදු කරනවා. ඒ වගේම මේ බෝතලේ නැම්ම කොටස අපිට පේනවා අඳුරු ස්වභාවයකින්. එය ඊළඟට ගැටි සහිත කොටස් අඳුරු ස්වභාවයෙන් පේනවා. ඒ වගේම ඝනකම තියෙන කොටස් වල සහ අඩියේ ස්වභාවය අඳුරින් මතු කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් බෝතලේ අඳුරු වැටෙන කොටස් මුල් පියවර විදියට මම වර්ණ කරනවා. ඊළඟට ඒ සමගම බෝලයත් අපි වර්ණ කර ගැනීම සුදුසුයි. මේ සඳහා භාවිතා කරන්නේ net බෝලයක් නැත්නම් දැල් පන්දුවක්. එහි අනන්‍ය වර්ණ වෙන්නේ තැඹිලි වර්ණය. මේ සඳහා තැඹිලි වර්ණය මුලින්ම භාවිතා කරනවා අඳුරු වැටෙන පැත්ත අඳුර දැක්වීම සඳහා. පැස්ටල් මාධ්‍ය භාවිතයේ විවිධ ශිල්ප ක්‍රම අනුගමනය කළ හැකි. ඔබත් විවිධ ක්‍රියාකාරකම් වලදී විවිධ ආකාරයෙන් පැස්ටල් මාධ්‍ය භාවිතා කරමින් අත්දැකීම් ලබාගෙන ඇති. ඉතින් මුලින්ම පැස්ටල් මාධ්‍ය භාවිතා කිරීමේදී පැස්ටල් වර්ණ ගැන්වීම සඳහා අදාළ කොටසේ තද පැහැය හෝ මධ්‍ය පැහැයට හුරු වර්ණ යොදා ගැනීම වඩා සාර්ථකයි. ඉන්පසු අනෙක් වර්ණ ඊට මිශ්‍ර කිරීම පහසු වන නිසා. ගෝලාකාර හැඩයේ ආලෝකය වැටෙන ස්වභාවයේ අනුව අඳුර වැටෙන්නේ එහි හැඩයට අනුරූපව. ඒ නිසා ඒ ආකාරයෙන් අපි වර්ණ
හුර හසුරුවමින් මේ ආකාරයට එහි මූලික හැඩය දැක්වීම වැදගත්. හොඳයි දරුවනේ, දැන් මූලිකම වර්ණ ටික මේ විදිහට භාවිතා කරනවා මම. අපිට අද අඳින්න ඇඳලා වර්ණ කරන්න තියෙන ද්‍රව්‍ය සම්පින්ඩනයේ තියෙන ප්‍රධාන ද්‍රව්‍යයන් 3 මුල් වර්ණ මේ විදිහට භාවිතා කරලා එහි මූලික අඳුරු ස්වභාවය මතු කර ගන්නවා. ඉන්පසු නැවතත් පොතේ තියෙන කොටස් මතු කර ගැනීම සඳහා මුලින් භාවිතා කර දුඹුරු වර්ණයට ගැළපෙන ලා පැහැති වර්ණයක් මිශ්‍ර කිරීම සඳහා යොදා ගන්නවා. එය තරමක් තදට භාවිතා කරනවා කලින් යොදා ඇති දුඹුරු වර්ණය මිශ්‍ර වන ආකාරයට. ඉන්පසු ආලෝකයේ වැටෙන පැත්තේ ආලෝකයේ වැටි ඇති කොටසත් ඒ ආකාරයෙන්ම ඊට වඩා ලා පැහැයෙන් තරමක් අත බුරුලෙන් වර්ණ කර ගන්නවා සහ එහි අපිට දකින්න ලැබෙනවා බෝලයේ හෙවණැල්ල වැටෙන කොටසක්. ඒ කොටස ඉතිරි කර ගන්නවා අඳුරු වර්ණ වලින් වර්ණ කිරීම සඳහා. ඒ ආකාරයෙන් අඳුරු වැටෙන කොටසට නැවතත් දුඹුරු වර්ණය තරමක් තදට භාවිතා කරලා ඊට ගැළපෙන ලා පැහැති වර්ණයකින් නැවත එම වර්ණය මිශ්‍ර කර ගැනීම තුළින් ඒ අඳුරු කොටස තවත් මතු කර දැක්විය හැකියි. ඉන්පසු පොතේ කවරේ නැත්නම් උඩ පෘෂ්ඨය අපි තවත් මතු කර ගැනීමට කලින් යෙදූ රතු පැහැයට ගැළපෙන ඊට වඩා ලා පැහැති වර්ණයක් මේ ආකාරයට භාවිත කරමින් මුල් වර්ණය සමග මිශ්‍ර කර ගන්නවා. ඒ වගේම එම පිට කවරෙත් අපිට දැකිය හැකි හෙවණැල්ලක් වැටිලා තියෙන ආකාරය ඉතිරි කර ගනිමින් ඊට වඩා තද වර්ණයකින් හෙවණැල්ල දැක්වීම සඳහා ඊට ගැළපෙන තරමක් තද වර්ණයක් භාවිතා කිරීම සුදුසුයි. මුලින් තිබූ රතු පාට තවදුරටත් මතු කරමින් හෙවණැලි කොටසට මම දුඹුරු පැහැ වර්ණය මදක් එකතු කර ගන්නවා. එය වෙනස පෙන්වීම සඳහා. ඒ වගේම පොතේ ඉදිරියට මතුවී පෙනෙන යට කවරයේ නිරා කොටස් වලටත් තද පැහැය සහ දාර සහිත කොටස් වලටත් තද පැහැයෙන ආකාරයට වර්ණ භාවිත කරනවා. ඉන්පසු බෝතලයේ විනිවිද පේන ස්වභාවයත් සමග නිල් පැහැය තවත් මිශ්‍ර කිරීම සඳහා මම අලු පැහැය මදක් යොදා ගන්නවා. එහි සිලින්ඩරාකාර හැඩය තවත් මතු කර දැක්වීම සඳහා. ඝනකම සහිත කොටස්, ඒ වගේම අඩිය බෝතලේ බෝලයේ හේවණැල්ල වැටෙන කොටස් තවදුරටත් සුදු පැහැයට අලු පැහැය මිශ්‍ර වන ආකාරයට යොදා ගනිමින් මේ ආකාරයට තරමක් මතු කිරීම සිදු කරනවා. ඉන්පසු නැවතත් බෝලයේ තද පැහැති කොටස් මතු කිරීමට තැමිලි පැහැයට අඳුරු පැත්තේ තද ගතිය මතු කිරීම සඳහා එකතු කරනවා රතු පැහැය. වඩා තදින් අඳුරු වැටෙන කොටස් මේ ආකාරයෙන් තද පැහැය ඉදීමෙන් මතු කරගත හැකියි. ඉන්පසු ඔලේ ආලෝකයේ වැටෙන පැත්තට තැඹිලි පාටේ ලා පැහැ ප්‍රභේදයක් සුදු පෘෂ්ඨය සමග මිශ්‍ර වන ආකාරයෙන් යොදා ගන්නවා. එය ගෝලාකාර හැඩයට අනුරූපව ආලෝකය තීව්‍රව වැටෙන තැන ඉතිරි වන ආකාරයට
අනිත් වර්ණ සමග මිශ්‍ර කර ගැනීම වැදගත්. මෙවැනි වර්ණ ප්‍රභේද යෙදීම මගින් වස්තුවක එහෙම නැතිනම් ද්‍රව්‍යයක හැඩය, ඝනකම නැත්නම් ඝනත්වය මතු කර දැක්වීමට හැකියි. හොඳයි දරුවනේ, දැන් නැවත වතාවක් මේ ආකාරයට මම වර්ණ ගැළපෙන වර්ණ මිශ්‍ර කිරීමෙන් මේ ද්‍රව්‍ය තව දුරටත් මතු කර ගැනීමක් සිදු කරා. දැන් අපි නැවතත් පොත තව දුරටත් මතු කර ගැනීමට ගැළපෙන වර්ණ යොදා ගනිමු. හොඳයි, මේ සඳහා සුදු පැහැති කොළවල තියෙන අවපැහැ ගතියට රේඛා ආකාරයෙන් නිල් පැහැ යොදනවා මම. එහි තියෙන පිටු වල ස්වභාවය තරමක් මතු කිරීම සඳහා. මේ නැවතත් අපි තවත් වර්ණයක් සමග මිශ්‍ර කරමින් තවදුරටත් මේ ශිල්ප ක්‍රමය වෙනස් ආකාරයකට යොදා ගැනීමට මගේ සූදානම. දුමුරු පාටට ගැළපෙන තව පැහැති එහෙම නැත්නම් ක්‍රීම් පැහැයට හුරු වර්ණයකින් මම තදින් කලින් යෙදූ වර්ණ හොඳින් මිශ්‍ර වන ආකාරයට වර්ණ යෙදීම මේ ආකාරයට සිදු කරමින් එහි අඳුරු පස කොටස මතු කර ගැනීමක් සිදු කරනවා. ඉන්පසු එළිය වැටුණු කොටසෙහි අඳුරු වැටුණු එහෙම නැත්නම් බෝලයේ හේවණැල්ල වැටුණු කොටසත් තදට වර්ණ කර ගැනීම සිදු කරනවා. අනෙක් වර්ණ හොඳින් මිශ්‍ර වී ඝන මාධ්‍ය ස්වභාවයක් මතුවන ආකාරයට. ඉන්පසු ආලෝකයේ හොඳින් වැටිලා තියෙන ලා පැහැයෙන් තියෙන කොටස සුදු පැහැය යොදාගෙන අනෙක් වර්ණ හොඳින් මිශ්‍ර කිරීම තුළින් මේ ශිල්ප ක්‍රමයේ ඝන වර්ණ කිරීමේ ස්වභාවය මතු කර ගන්නවා. දැන් පොතේ පිටු තියෙන කොටසේ පැති දෙකේ තදට ඝන ආකාරයට වර්ණ තැවරීම තමයි මේ සිදු කරේ. ඉන්පසු අපි පොතේ පිට කවරේ කොටසේ වර්ණ තවත් තදින් මිශ්‍ර කර ගැනීම සිදු කර ගනිමු. මේ සඳහා හෙවණැල්ල වැටුණු කොටස හැර අනෙක් කොටසේ තද වර්ණ ඊට ගැළපෙන ආකාරයට ඝනව මිශ්‍ර වන ලෙස වර්ණ යෙදීම සිදු කරනවා. ඒ සඳහාත් සුදු පැහැය භාවිතා කරමින් වර්ණ තවත් හොඳින් මිශ්‍ර කර ගැනීමක් මේ ආකාරයට සිදු කරගත හැකියි. වර්ණ භාවිතයේදී ද්‍රව්‍යවල තිබෙන ස්වභාවය මතු කිරීමට උචිත පරිදි ශිල්ප ක්‍රමය තෝරා ගැනීම සහ ඒ ශිල්ප ක්‍රමයට අදාළ පරිදි වර්ණ හැසිරවීම වැදගත් වෙනවා. ඉන්පසු අඳුරු කොටස මම තවත් වර්ණ තද කරමින් මතු කර ගන්නට උත්සාහ කරනවා මේ ආකාරයෙන්. ඒ වගේම යට පොතේ පිට කවරේ යටින් ඉදිරියට නෙරා පෙනෙන කොටස් මතු කර ගැනීම සහ ඊටත් සුදු වර්ණය එකතු කරගෙන තවත් හොඳින් වර්ණ මිශ්‍ර කර ගැනීම මේ ආකාරයෙන් සිදු කරමින් පොතේ ස්වභාවය මතු කර ගැනීම තමයි මේ සිදු කරන්නේ. දැන් පොත අනෙක් ද්‍රව්‍ය දෙකට වඩා හොඳින් කැපී පෙනෙන ආකාරයට වර්ණ වී තිබෙන ආකාරය ඔබට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට බෝතලය නිල් වර්ණයෙන් අඳුර මතු කරපු
කොටස් සුදු වර්ණය සමග මිශ්‍ර වන ආකාරයට එහි මටසිලි ස්වභාවය සහ විනිවිද පෙනෙන ස්වභාවය මතුවන අයුරින් වර්ණ මිශ්‍ර කර ගනිමු. ඔබට පෙනෙනවා වර්ණ සුදු පාටත් සමග තදින් මිශ්‍ර කරන විට අනෙක් වර්ණවල ස්වභාවය හොඳින් මිශ්‍ර වෙලා කොළයේ සුදු පැහැය සමග ආලෝකයේ වැටෙන කොටස් වලට මිශ්‍ර වෙලා පේන ආකාරය. දැන් බෝතලයේ වර්ණ මිශ්‍ර කර ගැනීම මේ ආකාරයට සුදු පැහැ නිසා පොතේ වර්ණ මතුවන ස්වරූපයට අනුව සිදුවුණු බව හඳුන ගන්නට පුළුවන්. ඊළඟට ප්‍රධාන වස්තුවක් විදියට තියෙන බෝලය තවදුරටත් මතු කර ගන්න ආකාරය පිළිබඳ අපි බලමු. හොඳයි. එහෙමනම් ඒ සඳහා මම තැඹිලි පැහැය නැවතත් යොදාගෙන රතු වර්ණය සමග අඳුරු වැටුණු කොටසේ රතු යෙදූ කොටස සමග තැඹිලි වර්ණය ඉතා තදින් හොඳින් ආලේප වෙන ලෙසද පැස්ටල් කූර භාවිතා කරනවා. මේ ආකාරයට අනෙක් ද්‍රව්‍යයන් දෙකේ වර්ණ කිරීමේ ස්වභාවයට ගැලපෙන ආකාරයෙන් බෝලයේ යෙදූ වර්ණ මිශ්‍ර කර ගැනීම සිදු කළ යුතුයි. ඉන්පසු අඳුර මදක් අඩු වෙමින් ආලෝකය පැත්තට එන විට වර්ණයේ ප්‍රභේදයේ තද ගතිය අඩු වෙන ස්වරූපය මතු කිරීම සඳහා ලා පැහැති තැඹිලි පාට ප්‍රභේදයක් මම භාවිත කරනවා. කලින් යෙදූ තැඹිලි පාට සමග හොඳින් මිශ්‍ර වන ආකාරයට. ඒ වගේම මේ නෙට් බෝලයේ තිබෙන්නේ තරමක් රළු මතු පිටක්. එය මතුවන ආකාරයත් ඔබට පේනවා මේ කඩදාසියේ තිබෙන මතු පිට ස්වභාවයත් එයට උපකාරී වෙනවා. ඒ වගේම වර්ණ කිරීමේ ස්වභාවය අනුවත් වර්ණ කූර හසුරන ස්වභාවය අනුවත් එහි කඩදාසියේ මතු පිට ස්වභාවය අපට ඉතිරි කරගත හැකියි. එය වැදගත් වෙනවා ද්‍රව්‍ය සමූහයේ සිද්ධාන්ත වලට අනුව මතු කිරීමට උත්සාහ කරන විට. ඊළඟට ආලෝකයේ වැටුණු තැනට සුදු පාට සමග මිශ්‍ර වනසේ අවසන් වරට යෙදූ වර්ණය මේ ආකාරයෙන් මිශ්‍ර කර ගැනීම සිදු කරනවා. දැන් ආලෝකය හොඳින් වැටුණු තැන ඔබට පැහැදිලිව හඳුන ගන්නට පුළුවන්. ඊළඟට බලමු දුවේ පුතේ ආධාරක ලෑල්ල වර්ණ කිරීම සඳහා. ආධාරක ලෑල්ලේ අඳුරු වැටෙන කොටස හැර ආලෝක වැටෙන කොටස අපි ටිකක් ලා දුමුරු පැහැයකින් මේ ආකාරයට වර්ණ කිරීම සිදු කරනවා. එහි හෙවණැලි වැටුණු කොටස් තද දුමුරු පාටින් අපිට වර්ණ කරගත හැකියි. ඒට මම තද දුමුරු පැහැය යොදා ගන්නවා හෙවණැලි කොටස් මතු කිරීම සඳහා. මේ ආකාරයෙන් ආධාරක ලෑල්ලෙහි අඳුර වෙනම පෙනෙන ආකාරයට වර්ණ යෙදීම සිදු කරනවා. මොකද පැස්ටල් මාධ්‍ය භාවිතයේදී එක් වර්ණයක් උඩ තව වර්ණයක් භාවිත කිරීම වරකට දෙකකට වඩා වැඩිපුර කිරීම අපහසුයි ඝන මාධ්‍ය ලෙස භාවිතා කිරීමේදී. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වී අවශ්‍ය කොටස් වෙනම ලකුණු කරගෙන වර්ණ කිරීම වැදගත්. හොඳයි. ඊළඟට ලෑල්ලේ ඉදිරියට පෙනෙන
කොටස කෙටි කොටසත් ආලෝකයට වඩා අඳුරු ස්වභාවයක් තමයි තියෙන්නේ. හිට ආලෝකය කෙලින්ම ඍජුව නොවැටෙන නිසා. සයිම කොටසටත් මම තද දුඹුරු පාට මුලින්ම භාවිත කරනවා. ඉන්පසු මෙම වර්ණ කලින් ද්‍රව්‍ය වර්ණ කිරීමේදී මිශ්‍ර කරගත් ආකාරයට ඊට ගැළපෙන වර්ණ යෙදීමෙන් ඝන ආකාරයට මතු කර ගනිමු. ඒ සඳහා ඊට ගැළපෙන ලා පැහැති වර්ණයක් මම භාවිත කරනවා. මෙන්න මේ ආකාරයට ඒ මුලින් යෙදූ දුඹුරු වර්ණය හොඳින් මිශ්‍ර වන ලෙස. හොඳයි දුවේ පුතේ. මෙන්න මේ ආකාරයට අපිට ලෑල්ලේ ආලෝකයේ වැටී ඇති කොටස තීව්‍ර ලෙස මතු කරගත හැකියි. ආලෝකයේ වැටෙන කොටසේ තිබෙන ලා පැහැති ස්වභාවයට ගැළපෙන වර්ණ යොදා ගැනීම තුළින් හෙවණලි කොටස් හදට මතු කරගත් ගැනීමට උපකාරයක් ලෙසය යොදාගත හැකියි. ඊළඟට අඳුරු වැටෙන කොටස් වලට යෙදූ තද දුඹුරු පැහැය ඊට වඩා අඩු ලා දුඹුරු පැහැය සමග මිශ්‍ර කරමින් එහි තිබෙන අඳුරු ස්වභාවය මෙන්න මේ ආකාරයට මතු කර ගැනීමට හැකියි. ඒත් සමග මෙයට ගැළපෙන ලා වර්ණයකින් තව දුරටත් වර්ණ මිශ්‍ර කර ගැනීම සිදු කළ හැකි. ඒ තුළින් අනෙක් ද්‍රව්‍යයන්ට යෙදූ වර්ණවල ස්වභාවය, ඒ ඝන මාධ්‍ය ආකාරයට යෙදූ ස්වභාවය අපිට ලෑල්ලේ කොටස් වලටත් පෙන්විය හැකියි. ඒ නිසා නැවතත් තද වර්ණ කොටස් මම මතු කර ගැනීමට ලා පැහැති වර්ණයක් භාවිත කරනවා. ඊට අඳුරු වැටුණු කොටසුත් හොඳින් අනෙක් වර්ණ කිරීමේ ක්‍රමය සමග මිශ්‍ර වී ඊට ගැළපෙන ආකාරයෙන් මතුවෙන්න මතුවන ආකාරය ඔබට හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට ලෑල්ලේ ඉදිරි ගැටිය කොටසත් මේ ආකාරයෙන්ම තදින් අනෙක් වර්ණ කිරීමේ ක්‍රමයට ගැළපෙන ආකාරයට මිශ්‍ර කර ගැනීම තමයි මේ සිදු කරන්නේ. හොඳයි දුවේ පුතේ. දැන් ද්‍රව්‍ය සම්පින්ඩනයේ ප්‍රධාන මූලික ද්‍රව්‍යයන් ටික සහ ලෑල්ල, ආධාරක ලෑල්ල සඳහා වර්ණ යෙදීම තුළින් එහි තියෙන ස්වභාවයන් මතු කිරීම, එළි අඳුරු මතු කිරීම බොහෝ දුරට සිදු කරලා අවසන්. නැවතත් අපි මේවා තවත් හොඳින් මතු කර ගැනීමට ඊට යොදාගත් කලින් වර්ණවලට ගැළපෙන වර්ණ නැවතත් මේ ආකාරයෙන් අදාළ කොටස් වලට යොදමු. මේ තුලින් එම කොටස් තවදුරටත් හොඳින් මතු කර දැක්විය හැකියි. ඒ අනුව පොතේ පිටකාරය නැවතත් මම මේ ආකාරයෙන් රතු වර්ණය යොදා මතු කරනවා. ඒත් එක්කම අඳුර වැටෙන කොටසටත් ඒකතු කරනවා. එහි අඳුර කලින් අපි මතු කරගෙන තියෙන්නේ. ඒ තවදුරටත් වඩා තීව්‍රව මතු කර ගැනීම තමයි මෙහිදී සිදු කරන්නේ. ඉන්පසු බෝලයේත් ඒ ආකාරයෙන්ම තද අඳුරු පැහැති කොටස් මතු කර ගැනීමට එම වර්ණය අඳුරු වැටෙන කොටසට යොදනවා. සහ බෝලයේ තිබෙන බෙදීම් තියෙන දාර හැඩ
මේ වර්ණයෙන් තරමක් මතු කිරීමත් මේ අවස්ථාවේදී සිදු කරනවා. ඒ තුළින් බෝලයේ ත්‍රිමාණ හැඩය තවදුරටත් මතු කරගත හැකියි. ඒ සඳහා තමයි අපි රේඛාවෙන් මේ කොටස් ලකුණු කරගෙන තිබුණේ. ඉතින් එම කොටස් තද ගතියකින් පෙනෙන නිසා ඒවා මේ ආකාරයකින් අපි මතු කර ගැනීම තුළින් මේ හැඩය තවදුරටත් මතු කර පෙන්විය හැකියි. ඉන්පසු බෝතලය තවත් මතු කිරීම සඳහා නැවත නිල් වර්ණය භාවිතා කරමින් එහි අඳුරු කොටස් සහ හැඩතල බෙදුණු තැන් මතු කර ගැනීම මෙන්න මේ ආකාරයෙන් සිදු කරගත හැකියි. බෝතලයේ දිලිසෙන ස්වභාවය එහෙම නැත්නම් විනිවිද පෙනෙන ස්වභාවය ආරක්ෂා කරගතු නිසා, ඉතිරි කරගත යුතු නිසා කොළයේ සුදු පැහැය වඩා හොඳින් වැඩිපුර මතුවන ආකාරයට සුද ඉතිරි වන ආකාරයට සුදු පාට යෙදීමෙන් මිශ්‍ර කර ගැනීම තමයි අපි මුලින් කරේ. මේ දැන් කරන්නේ නැවතත් හැඩය මතු කර ගැනීම සඳහා නිල් පැහැය භාවිත කිරීම. ඊළඟට මෙහි ඝනකම් සහිත එළිය වැටෙන පැත්තේ තියෙන කොට දාරත් මම තරමක් නිල් පැහැය යොදලා මතු කරලා පෙන්නනවා. ඝනකම් සහිත කොටස් අපිට ඒ ආකාරයෙන් පෙනෙන නිසා. ඉන්පසු මේ අඳුරු කරගත් කොටස් නැවත සුදු පැහැයටින් මදක් එළිය වැටෙන කොටසට මිශ්‍ර වන ආකාරයට සුදු පැහැය යොදාගත යුතුයි. ඉන්පසු පොතේ තිබෙන පිටු ස්වභාවය මතු කිරීම සඳහා මම තද දුඹුරු පාට යොදා ගන්නවා. එහි තිබෙන රේඛාමය ස්වභාවය තරමක් මතු කිරීමෙන් පොතේ තිබෙන පිටුවල නැත්නම් පිටු තිබෙන ස්වභාවය අපිට තරමක් පෙන්විය හැකියි. මේ ආකාරයෙන් එළිය වැටෙන පැත්තට තද දුඹුරු පාට යොදා ගන්නවා. ඒ වර්ණයම නැවත අඳුරු වැටෙන පැත්තෙත් රේඛාමයගත ස්වභාවය තරමක් දුරට මතුවන ආකාරයට යොදා ගැනීමෙන් පොතේ තියෙන පිටුවල ස්වභාවය දැක්විය හැකියි. ඊළඟට දරුවනේ අපි පසුබිමත් තරමක් වර්ණ කරගෙන සිටිමු. ඉන්පසු නැවත අපිට හැකියාව ලැබෙනවා මෙම ද්‍රව්‍ය සමූහයේ තියෙන ස්වභාවය තවදුරටත් මතු කර ගැනීමට. මේ අවස්ථාවේදී අඳුරු හෙවණැලි බෝලයේ තියෙන යට වැටුණු හෙවණැල්ලත් තරමක් තදටම වෙනම පෙනෙන නිසා මතු කර ගන්නවා. ඊළඟට පසුබිම වර්ණ කිරීම සඳහා මම මේ සමස්ත ද්‍රව්‍ය සමූහයේ තිබෙන වර්ණවලට අනුව ඊට උචිත වර්ණයක් විදියට කොළ පැහැ යොදා ගන්නවා. මෙහි වැඩිපුර ද්‍රව්‍යවල දකින්න ලැබෙන්නේ තැඹිලි සහ රතු පැහැයන් නිසා එය මතුවන වර්ණයක් ලෙස කොළ පැහැ යොදා ගැනීමට මම තීරණය කරා. පසුවෙන් මේ ද්‍රව්‍ය සමූහය මතු කර දැක්විය යුතු නිසා. අඳුරු වැටෙන පැත්තේ පසුබිම ටිකක් තරමක් තදට යෙදීම සහ අඳුරු වැටෙන පැත්තේට ප්‍රතිවිරුද්ධ ආලෝකය වැටෙන පැත්තේ පසුබිමේ වර්ණය තරමක් තදට යෙදීම සහ අඳුරු වැටෙන පැත්තට ලාවට යෙදීමෙන් ද්‍රව්‍ය සමූහයේ ද්‍රව්‍යයන් ටික මතු කළ හැකියි. මේ ආකාරයට මුලින් තද කොළ පැහැ භාවිත කරනවා. කොට ලෑල්ල යට කොටසටත් තද කොළ පැහැ භාවිත කරනවා.
ඉන්පසු මෙය ලාක්වල පැහැ සමග මිශ්‍ර කර ගැනීම සිදු කරමු. මේ ආකාරයට පසුබිමේ වර්ණ මිශ්‍ර කරමින් ද්‍රව්‍ය සමූහයේ ද්‍රව්‍යයන් වර්ණ කළ ස්වරූපයට ගැළපෙන ආකාරයට පසුබිම වර්ණ කිරීම සිදු කළ යුතුයි. ද්‍රව්‍ය සමූහය එක ආකාරයකටත් පසුබිම තවත් ආකාරයකටත් වර්ණ කිරීම උචිත නැහැ. එකම ක්‍රමය ද්‍රව්‍යයන් සහ පසුබිම දැක්වීමේදී අපි භාවිත කළ යුතුයි. හොඳයි දරුවනේ, දැන් පසුබිම සඳහා මේ ආකාරයෙන් වර්ණ දෙකක් අපි යොදාගෙන තියෙනවා. ඒ වර්ණ දෙක තවදුරටත් හොඳින් මිශ්‍ර කර ගැනීමට ලා කහ පැහැය මම භාවිත කිරීමට මේ අවස්ථාවේදී යොදා ගන්නවා. නමුත් කහ, තැඹිලි, රතු වැනි වර්ණ උෂ්ණ වර්ණ නිසා ඒවා වඩා තදින් මතුවන ආකාරයට පසුබිම සඳහා යෙදීම සුදුසු නැහැ. එහෙම වුණොත් ද්‍රව්‍ය සමූහයට වඩා පසුබිම මතුවී පෙනිය හැකි නිසා අපි ඒවා වෙනත් වර්ණ සමග ගැළපෙන ආකාරයෙන් මිශ්‍ර කිරීමට පමණක් යොදාගත යුතුයි. හොඳයි දරුවනේ, දැන් පසුබිමේ වර්ණ මිශ්‍ර කිරීම තමයි මේ ආකාරයෙන් අපි සිදු කරන්නේ. සමස්තයක් විදියට ද්‍රව්‍ය සමූහය ටිකෙන් ටික මේ ආකාරයට මතු කිරීම වැදගත්. මොකද අපි කාලය පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි. ඔබට මෙවැනි ක්‍රියාකාරකමක් සඳහා පන්ති කාමරය තුළ ලැබෙන්නේ කාලච්ඡේද දෙකක්. එතකොට ඒ කාලච්ඡේද දෙක තුළ ඔබ ද්‍රව්‍ය සමූහය සම්පින්ඩනාත්මකව රේඛාවෙන් ඇඳලා වර්ණ කිරීමත් කළ යුතුයි. ඒ වගේම ඒ සඳහා සූදානම් වීමට ඔබට ඔබේ ගුරුතුමා ලබා දෙන අවස්ථාවේදී ඔබට ඒ පිළිබඳ පැහැදිලි කිරීමකුත් සිදු කරනවා ගුරුතුමා විසින්. ඒ සඳහාත් යම් කාලයක් යන නිසා ඔබට ලැබෙන කාලය පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුයි. ඒ කාලය තුළ ද්‍රව්‍ය සම්පින්න චිත්‍රය නිම කිරීම ඉතා වැදගත්. කාලය යොදා ගැනීම පිළිබඳ සැලකිලිමත් වෙමින් මේ ආකාරයට සමස්තයක් ලෙස ද්‍රව්‍ය සම්පින්ඩනය මතු කර ගැනීම සිදු කිරීමෙන් ඔබට වඩා හොඳ නිර්මාණයක්, චිත්‍රයක් නිම කර ගැනීමට හැකියාව ලැබෙයි. එහෙමනම් දරුවනේ, අපි දැන් තවදුරටත් ද්‍රව්‍ය සමූහය මතු කළ යුතු තැන් වඩා හොඳින් මතු කළ යුතු තැන් පිළිබඳ අවධානය යොමු කරලා ඊට උචිත වර්ණ භාවිත කරමු. මම තවදුරටත් මතු කිරීම සඳහා කළු පැහැය යොදා ගන්නවා. අපි කළු පැහැය ඉතා පරිස්සමෙන් භාවිත කළ යුතුයි දරුවනේ. මොකද කළු කියලා කියන්නේ වර්ණයක තද ගතිය පෙන්වීම සඳහා යොදා ගන්න වර්ණයක්. එහෙම නැතුව කළු කියන එක කෙලින්ම වර්ණයක් විදිහට අපි යොදා ගන්නේ නැහැ. අනෙක් වර්ණ තද ලෙස මතු කිරීමට වගේම අඳුර මතු කිරීමට යොදා ගන්න වර්ණයක්. කළු අවශ්‍ය තැන පමණක් අවශ්‍ය විදිහට යොදා ගැනීම වැදගත්. අඳුර වඩා තදින් තිබෙන තැන් මතු කිරීම සඳහා මම මේ ආකාරයෙන් කළු පැහැ යොදා ගන්නවා. ඔබ වරදවා වටහා ගන්න එපා මේ කළු පැහැයෙන් බාහිර රේඛා එහෙම නැත්නම් අවුට්ලයින් ඇඳීමක් සිදු කරනවා නෙවෙයි. නැවතත් රතු පැහැ සමග මිශ්‍ර කර මේ කළු පැහැයේ අඳුර කියන එක තවත් තරමක් අඩු කර ගැනීමක් සිදු කර ගන්නවා. එවිට රතු පැහැයේ තද ගතියක් මතුවෙනවා කියන එක ඔබට පේනවා. එහෙම නැතුව කළු වර්ණය තුලින් ද්‍රව්‍ය මතු කිරීමක් නෙවෙයි මේ සිදු කරන්නේ. ඉන්පසු බෝලයටත් අපි
ඒ ආකාරයටම කළු පැහැය යොදා ගන්නවා අඳුරු වැටෙන කොටස තරමක් තවත් අඳුරු කර පෙන්වීම සඳහා. මෙන්න මේ ආකාරයෙන් අඳුරු වැටෙන වඩා තීව්‍ර අඳුර තියෙන කොටසට පමණක් කළු භාවිතා කරලා ඒ නැවත රතු වර්ණය සමග මිශ්‍ර කිරීමෙන් අඳුරු කියන ස්වභාවය හොඳින්ම වැටලා තියෙන තැන් මතු කිරීම සිදු කළ හැකියි. ඒ වගේම මේ රතු පැහැයට කළු පැහැය හොඳින් මිශ්‍ර වන ආකාරයෙන් යෙදීම වැදගත්. ඒ වගේම බෝලේ බෙදීම් ඇති කරන රේඛා අඳුරු තැන්වල තව අඳුරු ස්වභාවයෙන් මතුවෙන ආකාරයට කළු පැහැය මදක් ඒ තැන්වලට යෙදීම ගැටලුවක් වන්නේ නැහැ. දැන් රතු පැහැය මම නැවත තැඹිලි පැහැය සමග මිශ්‍ර කරමින් මේ වර්ණවල ප්‍රභේදමය ස්වභාවය හොඳින් ගැළපෙන ආකාරයට මතු කිරීමට තමයි මේ උත්සාහ කරන්නේ. හොඳයි දරුවනේ, දැන් බෝලයේත් අපි ඒ ආකාරයට අඳුර තීව්‍රව මතු කරන ආකාරය තමයි මේ දකින්නේ. රේඛා අඳුරු තැන්වල ටිකක් කළු වර්ණය යෙදිය යුතු තැන්වල අඳුරු ස්වභාවය මතු කරන්න යොදනවා. මෙන්න මේ ආකාරයට එයත් නැවත අනෙක් වර්ණ සමග මිශ්‍ර කරමින් කළු කියන එක මතුවීම අඳුරු වර්ණයක් මතුවීම කියන තැනට වෙනස් කරගත යුතුයි. ඉන්පසු අපි බෝතලයේ වර්ණ ඒ ආකාරයෙන් මතු කිරීමට අවශ්‍ය කොටස් තදින් මතු කිරීමට අවශ්‍ය කොටස් සඳහා මේ ආකාරයට කළු වර්ණය යොදා ගනිමින් ඒ හැඩතල තවදුරටත් මතු කිරීමක් සිදු කර ගන්නවා. අඳුර වැටෙන පැත්තේ අඳුර තීව්‍රව මතුවන ආකාරයට හැඩතල වෙන්වන ආකාරය, ඒ වගේම බෝතලේ අඩිය එහි වක්‍රාකාර හැඩය සිලින්ඩරාකාර හැඩය මතුවන ආකාරයට සහ හෙවණැලි ස්වභාවය මතුවන ආකාරය දැක්වීමට කළු පැහැ යොදාගෙන එය සුදු පැහැ සමග මිශ්‍ර කරමින් විනිවිද පෙනෙන මටසිල්ලි ස්වභාවය තුළින් අඳුර මතුවන ආකාරය දැක්වීමට මේ උපක්‍රමය මේ ආකාරයෙන් භාවිත කළ හැකියි. දැන් අපේ ද්‍රව්‍ය සම්පින්ඩනයේ ප්‍රධාන ද්‍රව්‍යයන් තුනෙහි එළිය අඳුර මේ ආකාරයෙන් මතු කර ඒවායේ ස්වභාවයන් දැක්වීමට අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඊළඟට දරුවනේ නැවතත් අපි ලෑල්ලේ අඳුරු කොටස් තවදුරටත් මතු කිරීමට කළු පැහැයම යොදා ගන්නවා තරමක් අඳුරු තියෙන තැන්වලට. බෝලේ යට තද අඳුරක් තියෙනවා. අපි ඒක කළු වර්ණය මිශ්‍ර කිරීමෙන් එහි හැඩයට අනුරූපව අඳුර පෙන්වනවා. ඉන්පසු ලෑල්ලේ ඉදිරි පෘෂ්ඨය පිළිබඳ අපි සැලකිය යුතුයි. ඒ හැඩය මතු කිරීමටත් අඳුර වැටෙන කොටස් තදින් දැක්වීමටත් කළු වර්ණය මදක් අවශ්‍ය තැන්වලට යෙදීම මේ ආකාරයෙන් සිදු කරනවා. එය නැවත සුදු වර්ණය හෝ ඊට ගැළපෙන ලා වර්ණයක් සමග මිශ්‍ර කිරීමෙන් එහි තියෙන ස්වභාවය අනෙක් ද්‍රව්‍යයන් මතු කිරීමට ගැළපෙන ආකාරයට අපිට වෙනස් කරගත හැකියි.
ඒත් එක්කම ඒ සඳහා අදුමුරු වර්ණයක් මම භාවිත කරනවා. මදක් ආලෝකයේ වැටෙන දිශාවට එන විට එහි අඳුරු ස්වභාවය අඩුවන ආකාරයට ගැලපෙන තදුමුරු පැහැයට හුරු වර්ණයකින් මෙය ගැටිය මතු කිරීම තමයි මේ සිදු කරන්නේ. මොකද ආධාරක ලෑල්ලත් අපිට ද්‍රව්‍ය සම්පින්නේ වැදගත් කොටසක් වන නිසා. මේ ආකාරයෙන් මතු කරන කොටස නැවත ඊට ගැලපෙන ලා වර්ණයක් සමග මිශ්‍ර කිරීමෙන් අනෙක් ද්‍රව්‍යයන් වර්ණ කිරීමේ ස්වභාවයට ගත හැකියි. ඒ වගේම එහි ආලෝකයේ හොඳින්ම වැටෙන කොටසට තද පාටට වඩා අඩු දුඹුරු පාටක් යෙදීමෙන් වර්ණ ප්‍රභේද ස්වරූපය ක්‍රමයෙන් තද වර්ණයේ සිට ආවරණය දක්වා එන ආකාරය මේ ආකාරයෙන් දැක්විය හැකි. ඒ වගේම මේ හැඩය හොඳින් මතු කිරීම සඳහා තරමක් තද වර්ණයක් අපිට භාවිතා කළ හැකි. දාර ආසන්නයේ මේ වර්ණය යෙදීමෙන් මෙසේ ඒ කොටස හොඳින් මතු කරගත හැකියි. නැවතත් අපි ද්‍රව්‍ය සමූහයේ තියෙන ද්‍රව්‍යයන් සහ හේවණැලි පිළිබඳව සලකා බලමු. අඳුරු හේවණැලි තව දුරටත් හොඳින් මතු කර ගැනීමට තවත් වරක් වර්ණ ගැලපෙන ආකාරයට යෙදීමෙන් හැකියාව ලැබෙනවා. ඒ තුලින් මේ ද්‍රව්‍ය සමූහය වඩා හොඳින් මතු කර දැක්විය හැකියි. හේවණැලි යෙදීමේ වැදගත්කම වන්නේ ද්‍රව්‍ය සමූහයේ තියෙන හැඩ හොඳින් මතු කර ගැනීමට එම සෙවණිලි සහ අඳුරු කොටස් උපයෝගී වීම. ඒ නිසා හොඳින් ඔබ අවධානයෙන් බැලිය යුතුයි, හොඳින් නිරීක්ෂණය කළ යුතුයි හේවණැලි වල ස්වභාවය, හේවණැලි වල පැහැය. ලෑල්ල මතට වැටෙන හේවණැලි ලෑල්ලේ තද පැහැයකින් තමයි අපිට දැක ගන්නට ලැබෙන්නේ. වගේම අනෙකුත් ද්‍රව්‍ය වල හේවණැලි ඒ ද්‍රව්‍යයේ ඒ කොටසට අදාළ වර්ණයේ තද පැහැයෙන් අපිට දැක ගන්නට ලැබෙනවා. ඒ තද පැහැයන් මතු කිරීමෙන් හේවණැලි මතු කර හැකි සහ අඳුර මතු කළ හැකි. එවිට ද්‍රව්‍යයේ ඝනත්වය එහෙම නැත්නම් ත්‍රිමාන ලක්ෂණ හොඳින් මතු කළ හැකියි. මෙන්න මේ ආකාරයට ලෑල්ලේ හේවණැලි සහ අඳුර වැටෙන තැන් මතු කිරීමෙන් ද්‍රව්‍ය සමූහය තවදුරටත් මතු කර ගැනීම සිදු කිරීම තමයි අපි මේ සිදු කළේ. එවනම් දරුවනේ බොහෝ දුරට මේ කටයුතු අවසන් බව දැන් ඔබට දැකගත හැකියි. මුලින් තිබූ ද්‍රව්‍ය සම්පින්නන රේඛා චිත්‍රය වර්ණ මාධ්‍ය භාවිත කරලා අදාළ සිද්ධාන්ත වලට අනුව එළි අඳුර මතු කරමින් වර්ණ කිරීමේ කටයුතු බොහෝ දුරට සාර්ථකව සිදු වුණා කියලා මම විශ්වාස කරනවා සහ ඔබට ඒ ස්වභාවය හඳුනාගත හැකි. මෙන්න මේ ආකාරයට නිශ්චල ද්‍රව්‍ය සම්පින්ඩන චිත්‍රයක් පැස්ටල් මාධ්‍ය භාවිතා කරමින් වර්ණ කිරීමෙන් එහි තියෙන ස්වභාවය දැක්වීම සඳහා ඔබ අභ්‍යාස කළ යුතුයි. එහෙනම් දරුවනේ අද වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වුණු ක්‍රියාකාරකම මේ ආකාරයට නිම කිරීමට හැකි. මේ ක්‍රියාකාරකම තුළින් ඔබට නිශ්චල ද්‍රව්‍ය සම්පින්ඩන චිත්‍රයක්
පැස්ටල් මාධ්‍යයෙන් වර්ණ කිරීමේදී අනුගමනය කරන ශිල්ප ක්‍රමයක් භාවිත කරන්නේ කෙසේද කියන එක තවදුරටත් අවබෝධ වන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. මොකද ඔබ මීට පෙරත් මේ ක්‍රියාකාරකම් වල යෙදලා තියෙනවා. ඉතින් ඒවත් එම දැනුම තවදුරටත් යාවත් කාලින වෙන්නට ඇති, තවත් ඒ දැනුම වර්ධනය වෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. එහෙමනම් අද දිනේ මෙම ක්‍රියාකාරකම අපි මේ ආකාරයට අවසන් කරමු. හොඳයි දරුවනේ. එහෙමනම් අද දිනේ මෙම වැඩසටහන තුලින් ඉදිරිපත් කළ ක්‍රියාකාරකම තුලින් අපි මීට පෙර වැඩසටහනකදී ඇඳගත් ද්‍රව්‍ය සම්පීඩන චිත්‍රය, රේඛා චිත්‍රය වර්ණ මාධ්‍ය භාවිතා කරමින් වර්ණ කර අවසන් කළා. ඉතින් මෙම ක්‍රියාකාරකම තුලින් ඔබට පැස්ටල් වර්ණ මාධ්‍ය භාවිත කරමින් ද්‍රව්‍ය සම්පීඩන චිත්‍රයක් වර්ණ ගන්නවන්නේ කොහොමද කියන එක පිළිබඳ අවබෝධයක් ලැබෙන්නට ඇති. ඔබ ලබා සිටි පෙර දැනුම තවදුරටත් වර්ධනය වන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් තවත් මෙවැනි වැඩසටහනකින් ඉදිරියේදී හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.